ලෝකේ ජීවත් වන අපි හැමෝම විවිධ අවස්ථාවලදී විවිධ දේවල් මිලදී ගන්නවා. ඒ නිසා අපි හැමෝම ජීවිතේ හැම අවස්ථාවකදීම පාරිභෝගිකයින් වෙනවා. ඒ නිසාම අපි ජීවත් වෙන්නේ පාරිභෝගිකවාදී සමාජයක කියලා කියනවා. මේ සමාජය ඇතුලේ අපි අපේ ජීවිත කාලය තුල කොයිතරම් දේවල් මිලදී ගන්නවද? දෛනික ජීවිතය සඳහා අවශ්‍ය ආහාර පාන, එතකොට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ඒත් එක්කම යාන වාහන, ඉඩකඩම් මේ හැමදේම මිලදී ගද්දී අපි සමහර වෙලාවට අත්පිට මුදලට මිලදී ගන්නවා. සමහර වෙලාවට අපිට ණය වෙන්නත් සිද්ධ වෙනවා. මේ ණය වෙන ක්‍රමය සාධාරණද අසාධාරණද කියලා සමහර වෙලාවට අපි දන්නේ නැහැ. ඒ වගේම අපි ගෙවන්නේ හරිම මුදලද නිසි මුදලද කියලාත් අපි දන්නේ නැහැ. එහෙම අපි දන්නේ නැත්තේ ඇයි කියලා කල්පනා කරොත් සමහර වෙලාවට සමහර දේවල් අපි මිලදී ගන්න තෝරගන්න ආයතන අපිට පෙන්වන දේ නෙමෙයි ඇත්තම යථාර්ථය බවට පත් වෙන්නේ. මේ වගේ දේවල් අපි මිලදී ගන්න බොහෝමයක් දේවල් වලට පොදුයි. හැබැයි මේ කාල වකවානුවේදී කල්බදු, ලීසින්, ණයවාරික මේ දේවල් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා, හඬ නගනවා. විශේෂයෙන් COVID-19ත් එක්ක නිර්මාණය වුණු නව සාමාන්‍යකරණය ඇතුළත බොහෝ දෙනෙක් උපයන්නේ නැති නිසා දැන් ගෙවීම කියන්නේ හැමෝටම තියෙන දැවෙන ගැටලුවක්, ඒ වගේම කාලීන ප්‍රශ්නයක්. ඒ නිසා අපි සූදානම් වෙනවා අද මේ ගැන කතා කරන්න. ලීසින්, කල්බදු මේවත් එක්කම ඇති වෙලා තියෙන ගැටලු ගැන. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා. ඔබතුමාව අපි බොහෝම ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. සුබ උදෑසන. ආයුබෝවන්. සුබ උදෑසන. අසංක මහතා මොකක්ද මේ ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය කියන්නේ? දුලාශී, ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය කියන්නේ ඇත්තටම අපේ රටේ මේ වෙද්දී කාලීන මාතෘකාවක් තමයි මේ ලීසින් හා මූල්‍ය ගනුදෙනු මිනිස්සුන්ට අපේ රටේ ජනතාවට ගෙවා ගන්න විදිහක් නැහැ. ඒක නිසා අපි ඒ වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ තියෙන එකම සංගමය කියලා කිව්වොත් නිවැරදි. අපි වටා විශාල ප්‍රමාණයක් මේ වෙද්දී රටේ ජනතාවගේ බහුතර ජනතාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ මේ ලීසින් මාෆියාවට එරෙහිව. ඇයි මේ වගේ මේ සංසදයක් නිර්මාණය කරේ? ඇත්තටම මේ වෙනුවෙන් අපේ රටේ කතා කරන්න කෙනෙක් නැහැ කිව්වොත් මම නිවැරදි. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ මේ ලීසින් මාෆියාවට එරෙහිව කතා කරන්න කවුරුත් නැහැ. ඒකට පිළියමක් හැටියට අපේ ළඟමින් අපේ කලාකරුවන් විද්වතුන් කිහිප දෙනෙකුට සෑහෙන අසාධාරණ කිහිපයකට ලක් වෙන්න වුණා. ඒකත් එක්ක අපි තීරණය කරා මේ වගේ මේ සංගමයක් හදලා අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ඉතින් අපි එහි මුල් කටයුතු ආරම්භ කරා. ඊට පස්සේ ඇත්තරම දැන් අපි වටා සෑහෙන සමාජ මාධ්‍ය ඔස්සේ සෑහෙන විවිධාකාර විදිහට අපේ සංගමය තුළට සෑහෙන පිරිසක් මේ වෙද්දී එකතු වෙමින් තියෙනවා. ජනතාව වෙනුවෙන් පෙනී හිටින නිසාද ඔය පහුගිය කාලේ අපි දැක්ක මාධ්‍යවල එහෙම ඔබ ඇතම් චක්‍රලේඛන එහෙම පුළුස්සා දමනවා. ඇත්තටම දුලාශී චක්‍රලේඛයක් ගිනි තිබ්බා. ඒකට ගිනි තියන්න හේතුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 8 වෙනි මාසේ 31 වෙනි දින ඉඳලා 2021 දෙසැම්බර් 31 වෙනි දින දක්වා රටේ ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා මහ බැංකුව විසින් චක්‍රලේඛයක් ඉදිරිපත් කරා ලංකාවේ තියෙන වාණිජ බැංකු වලට. ඒ වාණිජ බැංකු වලට විතරයි හැබැයි මේක නිකුත් කළ තියෙන කිසිදු ලීසින් හා මූල්‍ය ආයතන මේ චක්‍රලේඛය ඉදිරිපත් කළ නැහැ දුලාශී. එතකොට මහ බැංකුව කළ යුත්තේ මේ වගේ චක්‍රලේඛයක් නිකුත් කරනකොට සලකලා බලන්න කියලා බැංකුව වලට නිකුත් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම කරන්න ඕනේ නියෝගයක් දෙන්න ඕනේ. අපේ රටේ ජනතාව මේ වෙලාවේ ආර්ථික වශයෙන් සෑහෙන ආර්ථික අර්බුදයක ඉන්නේ. එතකොට ජනතාවට මේ වෙද්දී අනිවාර්යයෙන් මේ සහනය වැදගත් නිසා මහ බැංකුව නියෝග කරන්න ඕනේ අපේ රටේ ජනතාවට මේ සහනය නිසි ක්‍රමවේදයකට ලබා දෙන්න කියලා. ඒක බරපතල ගැටලුවක් තියෙනවා. අද වෙනතුරුත් මේ අවුරුදු එකහමාරක් ගත වෙලා අපේ රටේ කිසිදු කෙනෙකුට ලීසින් වලින් හෝ මේ බැංකු වලින් කිසිදු සහනයක් ලැබිලා නැහැ. අසංක මහත්මයා, අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ වෙන විට මේ කල් ගෙවන්නේ විශාල ආර්ථික අවපාතයක් එක්කනේ. ලෝක වෙළඳ සංගමයත් මේ බව තහවුරු කරලා තියෙනවා. අපේ රටෙත් රජයෙන් කොවිඩ් ආරම්භයේ සිට පුරවැසියන් වෙනුවෙන් විවිධ සහන ලබා දුන්නා. ආරම්භයේදී කාරක ප්‍රාග්ධන ණය ලබා දීලා තියෙනවා ව්‍යාපාරිකයින් වෙනුවෙන්. ඒත් එක්කම රජයේ සේවකයන්ට වැටුප ලබා දීලා තියෙනවා. මේ වෙද්දිත් සියලුම රැකියාවල නියුතු අය වෙනුවෙන් විවිධ සහන ලබා දෙමින් ඉන්නවා හැකි අයුරින්. මේ වගේ
වපසරියක් තුළ වටපිටාවක් තුළ ඔය ආකාරයට සටන් කරමින් සහන ඉල්ලීම සාධාරණ නැද්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. මේ මගේ මතය නෙවෙයි. හැබැයි කෙනෙකුට එහෙම තර්ක කරන්නත් පුළුවන්. මෙහෙමයි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඇයි මේ සහනයක් ඉල්ලන්නේ කියලා. ඒතර ඉල්ලන්නේ හේතුව තමයි අපේ රටේ පුද්ගලික බස් රථ මේ කොවිඩ් කාල වර්ජ්‍යයත් එක්ක සංචරණ සීමාත් එක්ක නැවතිලා තියෙනවා. ඒතකොට සවන් රැකියා කරන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඊට පස්සේ එතනින් ගත්තට පස්සේ පාසල් බස් රථ රියදුරන් ඉන්නවා. වෑන් රථ රියදුරන් ඉන්නවා. විශේෂයෙන්ම කලාකරුවෝ ඉන්නවා. ඒතකොට මාධ්‍යවේදීන් ඉන්නවා. එතකොට වීමෝල් හිමියන් ඉන්නවා. මේ හැම කෙනෙකුටම දෛනික මේ ක්‍රියාවලිය කරගන්න බැරි තත්ත්වයට අද අපේ රට හිර වෙලා තියෙන්නේ. එතකොට අපේ රටේ සංචරණ සීමාවක් තියාගෙන මේ රටේ ජනතාව කොහොමද මේ ලීසින් කල්බදු වාරිකය ගෙවන්නේ? එතකොට ජනතාව මේ වෙලා ඉන්නේ සාධාරණ හේතුවක්. අනිත් එක මේ රටේ ජනතාව මේක රජයෙන් ඉල්ලන සහනයක් නෙවෙයි. මේක ඉල්ලන්නේ අපේ රටේ සවාදීන මහ බැංකුවෙන් මේ අපේ රටේ තියෙන ලීසින් සමාගම් ටික නියාමනයක් කරන්න. නියාමනයක් කරලා විගණනයක් කරන්න. එතකොට විගණනයක් කරොත් අපේ රටේ මේ ලීසින් ආයතන එක ආයතනයක් තමන්ට ඕන පොලිය ගන්න අනිත් ආයතනය තමන්ට ඕන. තමන්ගේ ආයතනය අභිමතය පරිදි තමයි මේ සියලුම ලීසින් සමාගම් මේ රටේ ජනතාවගේ මේ පොලිය අය කරන්නේ. ඉතින් මේක හරිම ඛේදනීය තත්ත්වයක්. 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත. මේ පනතට මේ ඔබේ සංසදය දැඩි ලෙස විරෝධයි. අපේ සංසදය විතරක් නෙවෙයි අපේ රටේ සියලුම ජනතාව මේ පනතට විරුද්ධයි. 2000 අංක 50 පනත යටතේ තමයි අපේ රටේ ජනතාවගේ බෙල්ල මිරිකලා තියෙන්නේ. එහෙම කිව්වොත් මා නිවැරදි. ඒකට හේතුව තමයි මේ පනතෙන් අපි ගන්න ලීසින් ගිවිසුමක් යටතේ ගන්න වාහනයක් ගෙවල ඉවර වුණාමවත් අපේ රටේ කිසිදු පුද්ගලයෙකුට අයිති නැහැ. ඒක අපේ රටේ ඉන්න ජනතාව ඇත්තටම දැනුවත් නැහැ. මේ වගේ දෙයක් ආවට පස්සේ තමයි මේ වැදිලා ආවේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි 2000 මේ අංක 56 කියන පනත මේ සම්මත කරනකොට පාර්ලිමේන්තුවේ අපේ පාර්ලිමේන්තුවේ මේක විවාදයකට අරන් තින්නේ හැන්සාර්ඩ් එකේ තියෙන පිටු දෙකයි. එතකොට මේ ආයතන වලට සහ මේ අපේ රටේ ඉන්න දේශපාලඥයන්ට ඕන විදිහට මේක මේ සම්මත කරගෙන තියෙන පනතක්. ඒකෙන් මේ රටේ ජනතාව මිරිකිලා ඉන්නේ. සම්පූර්ණ බලය තියෙන්නේ මේ රටේ මූල්‍ය ආයතන වලට. එන්නේ වාහනේ ගෙවල ඉවරුණත් ඒකේ අයිතියක් ලැබෙන්නේ නැහැ රටේ ජනතාවට. ඇයි ඔබ මේ සංසදයත් එක්ක එකතුනේ? ඔබටත් මේ වගේ මේ අපහසුතාවම් වලට අසීරුතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණාද? ඇත්තටම මට මෙහෙම දෙයක් වුණේ නැහැ මුලින්ම. මමත් ව්‍යාපාරිකයෙක්. මගේත් ව්‍යාපාර සෑහෙන මේ වෙලාවේ හිර වෙලා තින්නේ. හැබැයි මට වැඩිය සෑහෙන කලාකරුවන්ට විවිධ ක්ෂේත්‍රවල ඉන්න පිරිසට සෑහෙන අසාධාරණට ලක් වුණා. එතකොට කෙනෙක් වාහනයක් ගන්නකොට වාහනේ ගන්න තියෙන ආසාවට ගිහිල්ලා ටක් ගාලා මේ සල්ලි ටික දුන්න ආයතනෙට මේ ආයතනින් කියන මෙන්න මේ ඩොකියුමන්ට් ටික අස්සම් කරන්න කියලා. එහෙම තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපේ රටේ කවදාකවත් පාරිභෝගිකයාට ඕන විදිහට ලීසින් ගිවිසුමක් ලබා දෙන්නේ නැහැ. ඒක දෙන්නේ හිස්කොලයක්. ඒක තනිකරම නීති විරෝධී දෙයක්. ජනතාවත් දැනගන්න ඕන හිස්කොලයකට අස්සම් කරනකොට දෙපාරක්. අපි විශේෂයෙන්ම ජනතාවත් මේ වෙලාවේ මතක් කරනවා. රටේ ජනතාව ඔබ දැනුවත් නැත්තම් අදින් පස්සෙවත් මේ රටේ හිස්කොල වලට අස්සම් කරලා වාහන ගන්න එපා. වාහන ගන්න තියෙන ආසාවට. එහෙම ගත්තොත් අවුරුදු 2-3ක් යනකොට දැන් ඔබ මේ තියෙන අර්බුදයට විශේෂයෙන්ම ලක් වෙලා තියෙනවා. ඒකට හේතුවක් තමයි දැන් මේ කාල වකවානුව තුළ රටේ ජනතාවට මේ ලීසින් වාරික ගෙවා ගන්න බෑ. ගෙවා ගන්න බැරි වාහන බොහෝ පිරිසක් ගිහිල්ලා තම ආයතනට බාර දීලා තිනවා. උදාහරණයක් ඇටියට ලක්ෂ 22ක ලීසයක් ගත්ත පාරිභෝගිකයෙක් Taman වාරික 8ක් ගෙවලා ගෙවා ගන්න බැරුව අපේ රටේ ආයතන ගිහිල්ලා බාර දීලා තියෙනවා. අපි මේ ඔක්කොම ඩොකියුමන්ට් තියෙනවා අපි ළඟ. එතකොට එහෙම බාර දුන්නට පස්සේ අවුරුදු එකකට පස්සේ ලියුමක් එනවා ගෙදරට තව ලක්ෂ 30ක් ගෙවන්න කියලා. වාහනේත් බාර දීලා ඒ පාරිභෝගික ණයබරින් හිර කරලා තියෙනවා. ඇයි මෙහෙම කරන්නේ? මේ වගේ අසාධාරණ විදියට කරනකොට අපේ රටේ තියෙන මහ බැංකුව ඇයි මේ ආයතන නියාමනයක් කරන්නේ නැත්තේ? ඒක බරපතල ගැටලුවක්. ණය ගෙවීමේදී බොහෝ දෙනෙක් මේ ණය මුදල ගෙවා අවසන් කරනවා. සමහර වෙලාවට ණය ගෙවීමේදී හිඟ වාරිකයක් දෙකක් තිබුණොත් අපිට මේ විශාල පොලියක් එකතු වෙන අවස්ථා ඕන තරම් මහන්න දකින්න ලැබෙනවා. ලංකාවේ මේ කල්බදු සහ ලීසින් වලදී හීනවන ශේෂයට පොලිය අය කරගැනීමේ ක්‍රමය නෙමෙයිද භාවිතා වෙන්නේ? කවදාවත් නැහැ. ඒ කියන්නේ දුලාශී අනිවාර්යයෙන්ම ලීසින් එකක් ගත්තොත් ලක්ෂ 20කට ඔබතුමිය ලක්ෂ 20ට අදාළව වාරික අපි තීරණය කරන වාරික 48කට වාරික 60කට තමයි මේක ගන්න කියලා. උදාහරණයක් ඇටියට මෙහෙම ගත්තට පස්සේ
මේ අවුරුදු 4ට හරි 5ට හරි මේ පාරිභෝගිකයා සම්පූර්ණ පොලිය ගෙවනවා. ඒ සමවාරික වලට තමයි යටත් වෙන්නේ. ගන්න ලීස් එක. එතකොට අපේ රටේ කොවිඩ් ආවේ මේ ගෝලීය වසංගතයක්. එතකොට මේ රටේ මිනිස්සුන්ට දැන් අවුරුදු 1කමාරක් තිස්සේ මේ ලීසින් වාරික ගෙවා ගන්න විදිහක් නැහැ. අපි කියන්නේ මේ මහ බැංකුව දුන්නු සහනේ වැරදි. උදාහරණයක් ඇරෙට අපි කියන්නේ වසර 1කමාරක් දැන් මේ මිනිස්සු අපේ රටේ මිලියන 8ක ජනතාව විශේෂයෙන්ම දුලක්ෂි මිලියන 8ක ජනතාව අපේ ණයතොරතුරු කාර්යාංශයේ ඉන්න ක්ලිබ් එකේ. එතකොට ඒක වැඩිහිටි ජනගහනයේ 168ක්. ඒක මුළු රටේම 168ක් ණය කියන්නේ ඒක රටේ ආර්ථිකයක් ගොඩ ගන්න බෑ. එතකොට කරන්න ඕන මහ බැංකුව මේ තියෙන ලීසින් සමාගම් වලට නියෝගයක් දෙන්න ඕන. අවුරුදු 1කමාරක් මේ අවුරුදු 1කමාරක් හෝ දෙකක්. අපි දන්නේ නැහැ මේ COVID-19 වසංගතය තව කොච්චර කාලයකින් අපේ රටේ තියෙවිද කියන එක. ඒතර අවුරුදු දෙකකට මේ තියෙන කල්බදු වාරිකය ආපස්සට දාලා ඒ අවුරුදු දෙකට වෙනම 100ට පාරිභෝගිකයාටත් සහනදායි ක්‍රමයකට මේ පොලිය අය කරගන්න ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මේක අතනෝමත්ක විදිහට ලබා ගන්න එකයි අපි කියන්නේ වැරද්ද. ඔබේ තර්කය පාරිභෝගිකයාට බොහෝම වාසි සහගතයි කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. මටත් ඒ කාරණාව පැහැදිලි. හැබැයි මූල්‍ය ආයතනයක් විදිහට නැත්නම් ණය ලබා දෙන ආයතනයක් විදිහට ඔය ඉල්ලීම ලබා දෙන්න ඉටු කරන්න ඉඩ ලබා දීම තුලින් ආයතනයේ අපහසුතාවයට ලක්වීම නැත්නම් ව්‍යාපාරික අංශයේ අපහසුතාවයට ලක්වීම නෙමෙයිද සිද්ධ වෙන්නේ? නෑනේ දුලක්ෂි. ඒ කියන්නේ අවුරුදු 4කට ඒ අදාළ පොලිය අය කරගන්නව නම් දැන් මේ කොවිඩ් වසංගතේ මේ රටේ මිනිස්සු හිර වෙලා ඉන්නේ. ඒතර අපි කියන්නේ අවුරුද්දයක් ආපස්සට දාලා අපි කියන මේකට පොලියක් අය කරන්න කියලා. ඒතකොට ඒකට දැන් අපේ රටේ ඇත්තටම පොලිය දැන්ට පොලිය ආපාතේ දැන් අපේ පාරිභෝගික මේ COVID-19 එන්න කලින් 118 20ට ගනිපු මේ පොලිය දැන් අපේ රටේ මේ වෙද්දී 10%යි 11යි යන්නේ. එතකොට අවුරුද්දයක් ආපස්සට දාලා 11.5% ලබා ගත්තා කියලා ආයතන කිසිම පාඩුවක් වෙන්නේ නැහැ නේ. ආයතනයේ පොලියට තව පොලියක් ලබා ගැනීමක් කරන්නේ. අපි මේක කියන්න ඕනේ නැහැ. මහ බැංකුවේ විගණන මේ නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් මේක ගිහලා විගණනයකට ලක් කරන්න මේ ආයතන ටික. උදාහරණයක් ඇටියට මහ බැංකුව නියෝගයක් දුන්නොත් ඇයි මේ සමාගම් 7-5කට මායිම් කරන්නේ නැත්තේ? අපිට ඒක බරපතල ගැටලුවක්. මේ රටේ මේ සමස්ත ජනතාව මේ කඩාවැටිච්ච ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්න නම් මේක අනිවාර්යයෙන් ඉතාම කඩිනමින් මහ බැංකුව කළ යුතුයි. මහ බැංකුව සහ විශේෂයෙන්ම අපේ රටේ මුදල් ඇමතිවරයා මේවට මැදිහත් වෙලා මේ රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩගත්තේ නැතොත් තව අවුරුදු ගානකට අපේ රටක් හැටියට මේ ඉහළට යන්න බැරි වෙනවා. අසංක මහත්මයා ඔබ ඇතුළු ඔබේ සංසදය කතා කරන මේ කාලවකවානුවේදී මේ ලීසින් සහ ණයවාරික ගෙවන්නන් වෙනුවෙන් ඔවුන්ගේ ගැටලුව වෙනුවෙන් උත්තරයක් ඕනේ කියලා. හැබැයි මේ අපි වැඩසටහන විකාශය කරන වෙලාව වෙන විටත් ණය සහන ලබා දෙන ආයතන සහ ලීසින් ලබා දෙන ආයතනය සහනයක් අවශ්‍යද කියලා හැමතුම් ලබා දෙනවා. බොහෝ පාරිභෝගිකින් මේ කාරණාව දන්නවා. ආයතනය සහනයක් ඉල්ලනවා සහනයක් අවශ්‍යද කියලා අහනවා. ඔබ පිළිතුරක් හොයනවා. මොකද්ද මේ පරස්පර විරෝධී කතාව? ආයතනය ලබා දෙන සහනය තමයි ගැටලුව තියෙන්නේ. ආයතනය දැන්ට ලබා දෙන සහනය තමයි මේ රටේ ජනතාවට පළවෙනි අදියර, දෙවෙනි අදියර, තුන්වෙනි අදියර කියලා මොරටෝරියම් පීරියඩ් වලට වාරික මාස 6කට දුන්නා. ඊට පස්සේ තව මාස 6කට දුන්නා. ඊට පස්සේ ආයි මාස 3කට දුන්නා. එහෙම අදියර 3කට මේ මොරටෝරියම් කියන මේ සහනය ලබා දුන්නා. හැබැයි මේ සහනය දෙන්නේ අවිධිමත් ආකාරයට කියන්නේ අවභාවිතා කියලා. ඒක දෙන්නේ 40000ට තියෙන වාරිකේ 50000 කරලා. එතකොට දැන්ට මේ රටේ ජනතාව 40000ක් ගෙවන්න බැරුව ඉන්නවනම් කොහොමද 50000ක් ගෙවන්නේ? ගෙදරට වෙලා සංචරණ සීමාවට වෙලා රාජ්‍යයෙන් කියනවා මේ එළියට බහින්න එපා සංචරණ සීමා තියෙනවා ගෙදරින් එළියට බහින්න එපා කියලා. එතකොට ලීසින් ආයතන කියන කෝල් කරලා ලීසින් වාරිකේ දාන්න කියලා. එතකොට මේ රටේ ජනතාව කොහොමද ලීසින් වාරිකේ දාන්නේ සහ මේ ආයතනය කතා කරලා අහනවා සහනයක් දෙන්නද කියලා. මොකද්ද දෙන සහනය? තීන වාරික 6 රුපියල් 20000 නම් වාරිකය වාරික 6ට 1,20,000යි. ඒ 1,20,000ට නැවත 11.5ක දඩ පොලියක් අය කළා තමයි මේ සහනය දෙන්නේ. ඉතින් මේක හරියම විහිළු සහගතයි. ඒක අපි කියන්නේ විහිළු සහගත දේවල් කරන්න එපා. මේ රටේ ජනතාව ඔක්කොම මේ ආර්ථිකයට ගොදුරු වෙලා තියෙන ආර්ථික කඩාවැටීමත් එක්ක අපි කියන්නේ රටේ නෙමෙයි ඇත්තටම ලෝකේම. ලෝකේම. එතකොට ලෝකයේ ගත්තට මේක ගෝලීය ගැටලුවක් නේ. ගෝලීය ගැටලුවට ඇමරිකාව, ජපානය, චීනය, බංගලිදේශය. ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 1.9ක් මුදල් අච්චු ගහලා රටේ ජනතාවට මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දුන්න ව්‍යාපාරය ගොඩ ගන්න කියලා. අපි කියන්නේ අපේ රටේ මුදල් අච්චු ගහන්න කියලා. එතකොට අපි තවත් ආර්ථික ප්‍රපාතය වෙනවා. අපි කියන්නේ මේක මේ තීන වාරිකට ආපස්සට දාලා මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මේක නැවත ගොඩ ගන්න අවස්ථාවක් දෙන්න කියලා.
ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය නැත්තං ඔබේ සංගමය මේ වෙද්දි පෙනී හිටින්නේ ඔය ලීසින් සහ ණයවාරික සම්බන්ධ ගැටලුව වෙනුවෙන් විතරද ඊට අමතරව ලීසින් සහ ණයවාරික ගෙවන්නන්ගේ තියෙන අනිකුත් ගැටලු හඳුනගෙන නැද්ද? ඇත්තරම තියෙනවා විශේෂයෙන්ම රක්ෂණ ගැටලුත් සෑහෙන්න තියෙනවා මේ වෙලාවේ රක්ෂණ ශේෂ්ත්‍රයටත් අපි අපේ සංගමයක් හැටියට මැදිහත් වෙනවා. ඒ කියන්නේ හේතුව තමයි රක්ෂණයක් ගත්තට පස්සේ නොයෙකුත් අවස්ථාවල රක්ෂණ රිජෙක්ට් කරනවා මේ ආයතන විසින්ම. ඉතින් ඒක නිසා අපි ඒවටත් මැදිහත් වෙනවා. අපි කොයි වෙලෙත් පෙනී සිටින්නේ මේ රටේ අසාධාරණට එරෙහිව විතරයි. එතකොට කවුරු හරි යවුවොත් මේක අපේ පුද්ගලික කාරණාවක්ද නැහැ. අපිට මේ කවුරු හරි අපි මෙහෙවනවද නැහැ. අපේ සංගමය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කිසිම දේශපාලන න්‍යාය පත්‍රයකට අවනත නොවී තමයි අපි ස්වාධීන ආයතනයක් හැටියට ස්වාධීන සංගමයක් හැටියට මේ රටේ මේ මාපියාවට එරෙහිව අපි හඬ නගන්නේ. එතකොට අපි කියන්නේ මේ රටේ ජනතාවට මේ සහනය ලැබිය යුතුයි. ඒ කියන්නේ විශේෂයෙන්ම අහන ඕන කෙනෙක් ලීසින් එක ගෙවා ගන්න බෑ. ලීසින් එක ගෙවා ගන්න. ඉතින් බරපතල ගැටලුවක් අද මේක රටේ. පහුගේ කාලවකවානුවේදී අපිට මේ ලීසින් සහ ණයවාරික ගෙවන්නන්ගේ ගැටලු සාපරාධී මිනී මැරුම් වගේ දේවල් රැසක් ගැන අහන්න දකින්න ලැබුණා. හොඳම උදාහරණය පසුගිය වසරේදී අපිට එක්තරා ත්‍රිරෝද රථ රියදුරෙක් ලීසින් වාරිකය ගෙවා ගැනීමේ නොහැකියාව මත මරා දැමීමේ ප්‍රවෘත්තියක් අහන්න දකින්න ලැබුණා. මහා ප්‍රසිද්ධියේ. මේ වගේ ගැටලු ගැන පෙනී හිටින්න මේ ඔබේ සංගමය එක්කාසු වෙන්නේ නැද්ද? ඇත්තටම අපි මුලින්ම කියන්න ඕන අපිට අපි එහෙම කාටවත් බයේ කාගේවත් වචනවලට අවනත වෙලා අපි කරන දේ කොහෙත්ම අපි මේක නවත්තන්නේ නැහැ. මේ රටේ ජනතාවට අපි මරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ජනතාවට සහනයක් ඉෂ්ට වෙලා. ඒතොර කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ අපි මේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා. අපි අපේ මුදල් වලින් තමයි මේ ජනතාවට පෙනී සිටින්නේ. මේ රටේ කතා කරන්න කෙනෙක් නැහැ මේ ප්‍රශ්නෙට. කතා කරන කෙනා මේ ආයතන වලින් මුදල් දීලා මිලදී ගන්නවා. අපිටත් ඔෆර්ස් ඇවිල්ලා තියෙනවා. මේ සංගමෙන් අයින් වෙන්න අපිට මෙච්චර මුදලක් දෙන්නම් කියලා. හැබැයි අපි පැහැදිලිව මේ රටේ ජනතාවට කියන මේ රටේ සමස්ත ජනතාවට මේ සහනය ලබා දෙනකම් අපි මේ අරගලය කිසිදු කෙනෙක්ගේ තර්ජන ගර්ජන වලට යටත්ව නම් අපි මේක නවත්තන්නේ නැහැ. අපි අනිත් එක මේ රටේ දැන්ට මේක ලියාපදිංචි සංගමයක්. ඒතකොට අපි බය නැහැ කාටවත්. කාගේවත් තර්ජන වලට බයත් නැහැ. අපි මේ ක්‍රියාදාමයේ අනිවාර්ය සුබ ආකාරයට විසඳ ගන්න තුරු අපි මේ සටන ගෙනියනවා. අසංග මහත්මයා කෙනෙකුට කියන්න පුළුවන් ඔබේ සංගමය පිටිපස්සෙත් අදිසි හස්තයක් ඉන්නවා කියලා ඔබව මෙහෙවන. කිසිසේත්ම නැහැ. එහෙම ඉන්නවනම් අපි ඕන කෙනෙකුට කියනවා ප්‍රසිද්ධිය ඇවිල්ලා කියන්න අපි මෙහෙවන හස්තයක් ඉන්නවනම්. ඇත්තටම අපි මේ එක්තරා ව්‍යාපාරික කණ්ඩායමක් තමයි අපි එකට එකතු වෙලා මේ සංගමයක් හදාගෙන කලාකරුවෝ විද්වතුන් ව්‍යාපාරිකයන් එකට සංගමයක් හදාගෙන තමයි අපේ මුදල් වලින් තමයි අපි මේ සංගමය දුවන්නේ. අපි කිසිදු කෙනෙක්ගෙන් මම ගිය මාස දෙක තුන විතර මේ ආයතන වලට පුද්ගලිකව ගිහිල්ලා මේ ආයතන වල ඉන්න ඉහළ නිලධාරීන් එක්ක කතා කරලා ගිය මාසෙට විතර මම දඩපොලිය විතරක් ලක්ෂ 20කට වැඩි මේ රටේ අහිංසක ජනතාවට මේ හිමි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ අයතාලේ සහායකරණේව කතා කරලා එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ ක්‍රියාදාමය කරන්නේ කිසි කෙනෙක්ගෙන් සත පහක්වත් බලාපොරොත්තු නෙවෙයි. මේ රටේ මේ අසාධාරණ එරෙහිව තමයි අපි නැගී සිටින්නේ. ලීසින් සහ ණයවාරික ගෙවන්නන්ගේ පෞද්ගලික ගැටලු සමහර වෙලාවට මේ වගේ මාධ්‍යවලට ඇවිල්ලා කියන්න බැරි ගැටලු රැසක් ඔබ හඳුනගෙන ඇති. පොදුවේ ගත්තාම වාරිකය ගෙවීමට අමතරව තියෙන ගැටලු මොනවද වුනේ? ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද මේ වැඩසටහන ලබා දීම පිළිබඳව චරණ අපේ ටීවී ආයතනයට. ඇත්තටම අද මේ අපේ රටේ තියෙන මාධ්‍ය ආයතන මේ අපේ තියෙන අපි කතා කරන අපි හන්නගන දේ එළියට දෙන්නත් බයයි. මොකද ඒකට හේතුවක් තමයි උහුන්ට වෙළඳ දැන්වීම නැති වෙනවා. ඊට පස්සේ මේ රටේ නොයෙකුත් Tamanට තියෙන තර්ජන ගර්ජන වලට ලක් වෙනවා. මේක වෙනම මාපියාවක් මෙහෙ කරන්නේ. මොකද මේක මෙහෙවන ජනතාවට සෑහෙන්න මුදල් තියෙනවා. එතකොට මුදල් වලට ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ සෑහෙන ගොඩක් මේ අපේ රටේ තියෙන මාධ්‍ය ආයතන මේ වගේ සම්මුඛ සාකච්ඡාවක් කරන්නවත් මැලි වෙනවා. මොකද හේතුව ඒක ඔවුන්ට ලොකු පාඩුවක්. අපි ඒක නිසා ඇත්තරම මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව විශේෂයෙන්ම මේ චරණ ටීවී නාලිකාවට ඇත්තරම ස්තුතිවන්ත වෙනවා. ලීසින් සහ ණයවාරික ගෙවන්නන්ගේ සංගමේ මේ වන විට සමාජිකයින් කී දෙනෙක් ඉන්නවද? ඇත්තරම හරියටම මට ඒක නිශ්චිතවම කියන්න බෑ. මම හිතන විදිහට අපේ දැන් Google ෆෝම් එකකුත් තියෙනවා. ඕන කෙනෙකුට අසාධාරණට ලක් වෙලා නම් තමන් අසාධාරණට ලක් වෙලා තියෙන්නේ මොන හේතුවක් යටතේද මොන කැටගරියක් යටතේද මොන ආයතනයෙන්ද තමන්ගේ දුරකථන අංකය ලිපිනය අපට එවන්න පුළුවන්. අපේ විද්‍යුත් ලිපිනය තියෙනවා. ඊට පස්සේ අපේ Facebook පිටුව තියෙනවා. ඒ හැම කෙනෙකුටම අපිට පුළුවන් තමන්ගේ තියෙන ගැටලු එවන්න. අපි දැන් ඊයේ පෙරේද හඳුන්වලා දුන්නා තමන්ගේ තියෙන ගැටලුව
ඍජුව වීඩියෝ එකක් කළා තමන් ඒ අසාධාරණට ලක් වුණේ ඇයි තමන්ට මොකද්ද වුණු හේතුව තමන්ට පුළුවන් වීඩියෝ එකක් මගින් අපිට එවන්න. එතකොට අපි තීරණය කරලා තියෙනවා අපි අනිවාර්යයෙන්ම අපේ Facebook පිටුවේ අනිවාර්යයෙන්ම මේ තමන් මේ කතා කරන රටේ ජනතාවගේ වීඩියෝ ක්ලිප් එක අපි ඉදිරියට ප්‍රසිද්ධ කරන්නත් අපි වැඩසටහනක් කරගෙන යනවා. ලීසින් සහ ණයදෙන ආයතන කියන්නේ ව්‍යාපාර ලෝකයේ බොහෝ විට හිණිපෙත්තේ තියෙන ආයතන. පුංචි ආයතනයකට මේ වගේ මහා පරිමාණ ව්‍යාපාර කරන්න බෑ. ලොකු ධනස්කන්ධයක උරුමකරුවන් වූ. දැන් මේ වගේ විශාල ආයතනත් එක්ක සටන් කරන්න මේ ඔබ වැනි සංගමයකට පුළුවන් ද හැකියාව තියෙනවද? අනිවාර්යෙන් පුළුවන්. අපිට හොඳ කොන්දක් කෙලින් තියෙනවා. ඒක නිසා අපිට සල්ලි අවශ්‍ය නැහැ මේ මිනිස්සුන්ට සහනයක් ලබා දෙන්න. අනිත් එක අපේ රටේ තියෙන මේ මූල්‍ය ආයතන මේ කොවිඩ් කාලය තුල තමයි මේ ගිය වර්ෂයේ තමයි ලංකාවේ අංක 1 2 3 වැජඹෙන්නේ. එතකොට මේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගන්න දේ මේ අයථාලෙස ලබා ගන්න එක ගැන අපිට හරිම කලකිරීමක් තියෙන්නේ. අනිත් එක අපි කියන්නේ මේ රටේ ජනතාවට නිවැරදිව ලීසින් ආයතනයකට ගිහලා නිවැරදිව ලීස් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඔබ හිස්කොළ වලට අස්සම් කරන්න එපා. ඒක මුලින්ම මතක තියාගන්න ඕන රටේ ජනතාව. අනිත් එක මේ ලීසින් මාෆියාවේ තවත් ලොකුම තියෙන ගැටලුවක් තමයි මේ ලීසින් ගිවිසුම අස්සම් කරන්නේ කොළඹදී. හැබැයි මේ ගිරාඳුරු කෝට්ටේදී. මේ ලීසින් ගිවිසුම අස්සම් කරන්නේ ගිරාඳුරු කෝට්ටේදී. හැබැයි ගිරාඳුරු කෝට්ටේ ඉන්න පාරිභෝගිකයා නඩුවට එන්න ඕන කොළඹ උසාවියකට. ඇයි හැම ගිවිසුමක් තියෙන්නේ මේ කොළඹදී අස්සම් කරන ලදී. ඒතොර මේ ගිවිසුම පළවෙනි අවස්ථාවේ මේ ආයතන විසින් උල්ලංඝනය කරනවා. අපි විශේෂයෙන්ම කියන්නේ මේ රටේ හරියාකාරව මේ ලීසින් ආයතන උනත් හොරබොරු වංචා නැතුව මේ රටේ ජනතාවට තමන්ගේ ව්‍යාපාර වැඩි වෙයි මීට වැඩිය. මොකද ජනතාවගෙන් අයතාලෙස අය කරගන්න නැති වෙනකොට මේ රටේ ජනතාවත් මේවට එක්රොක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ රටේ ජනතාවට අනිවාර්යයෙන් මේ වෙද්දි සහනයක් ලැබිය යුතුමයි. අපි කියන්නේ ඊටාම සාධාරණ විදිහට මේ රටේ ජනතාවට මේ සහනය ලබා දෙන්න කියලා. ලීසින් වාරිකේ පිටිපස්සේ තියෙන ඛේදවාචකය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. බොහෝ වෙලාවට වාහනයක් මිලදී ගන්න යද්දී අපිට තියෙන ආසාව සහ බොහෝ වෙලාවට වාහනයක් කියන බොහෝ දෙනෙක්ගේ හීනයක්. මේ හීනය නිසාම වාරිකේ බර අපි හිතන්නේ නැහැ. ඒක ඔලුවට ගන්නේ නැහැ. හැබැයි වාරිකේ ඛේදවාචකය ගැනත් ඔබේ සංගමය මේ අපිට මතක් කරලා දෙනවා. ඔව්. ඒ කියන්නේ අපි කියන්නේ දැන් ලීසින් වාරිකේ දැන් ගෙවා ගන්න බැරුව ඇරියස් වෙනවා. එහෙම පිරිසකුත් ඉන්නවා. අපි කියන්නේ 100% පරිපූර්ණ මිනිස්සු ලංකාවේ නැහැ. හැබැයි බහුතරයක් මේ වෙද්දි රටේ ඉන්නේ මේ ව්‍යසනකාරී තත්ත්වයට එක්ක ගොදුරු වෙලා. එතකොට මේ ආයතන විසින් මේ වාහන තමන්ගේ අතට පත් කරගන්නවා. තමන්ගේ අතට පත් කරගන්නකොට තුන්වෙනි පාර්ශවයක් ගන්නවා සීසර්ලා කියලා. එතකොට කිසිසේත්ම මේ ගිවිසුමට අනුව සීසර්ලා තුන්වෙනි පාර්ශවය යොදා ගන්න බෑ. ඒකත් නීති විරෝධී. එතකොට අපි කියන්නේ තුන්වෙනි පාර්ශවයක් නැතුව කවුරු හරි පුද්ගලයෙක් රටේ ලීසින් එකක් ගෙවන්න නැත්නම් ඔහුගේ සම්පූර්ණ විස්තර හොයලා ගිහිල්ලා නඩුවක් දාන්න. නඩුවක් දාලා මේ වාහන අත්පත් කරගන්න නීතියක් තියෙනවා රටේ. තමන්ගේට නීති අතර ගන්න නැතුව රටේ තියෙන නීතියට අනුකූලව තමන්ගේ ආයතනයට පුළුවන් වාහන ටික අත්පත් කරගන්න. හැබැයි ඒ වාහන අත්පත් කර ගැනීමෙන් පසුවත් හැබැයි තමන්ගේ ගජමිතුරන්ට අඩුවට විකුණලා රටේ ජනතාව ණය බරින් පුරවන්න එපා කියලා මම මේ ආයතන වලට බොහොම පැහැදිලිව මතක් කරනවා. ලීසින් සහ ණයවාරික ගෙවන්නන් වෙනුවෙන් පෙනී හිටින්න ගිහිල්ලා ඔබට මේ අභියෝග වලට නැත්තම් කලබගෑනි වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැද්ද? ඉතින් විවිධාකාර කෝල් නම් එනවා ඉතින්. එක එක තර්ජන ගර්ජන එනවා මේකෙන් අයින් වෙන්න මේවට එන්න එපා ජීවිතයට ආසාවක් තියෙන්න එපා කියලා ඉතින් එහෙම කියනවා. ඇත්තරම ඉතින් මම ජීවිතයට එහෙම මේ රටේ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටින්නේ මගේ ජීවිතේ නැතුණා කිසි ප්‍රශ්නයක් නැහැ රටේ ජනතාවට සේවයක් කළා. හරි. එහෙමනම් ඉතින් හොඳ මේ උදාර පරමාර්ථයක් තියෙන්නේ මේ වෙලාවේ මේ වැඩසටහන නරඹන කෙනෙකුට ලීසින් සම්බන්ධව නැත්නම් ණයවාරික සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් පීඩනයට ලක් වෙලා නම් ඉන්නේ ඔබේ සංගමයට එක්කාසු වෙන්නේ නැත්නම් ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද? අපි ක්‍රම විදිහ මතක් කරමු. මගේ දුරකථන අංකයත් මම ලබා දෙන්නම්. නැත්තම් අපේ ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය අපේ Facebook පිටුව තියෙනවා. ඒකිනුත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්තම් මගේ දුරකථන අංකය 071 650 1000. ඔබට පුළුවන් තිරේ දිස්වන දුරකථන අංකයට ලීසින් සහ ණයවාරික සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අමතන්න අසංක පොතුපිටිය මහතා ඇතුළු ලීසින් සහ ණයවාරික ගෙවන්නන්ගේ සංගමය සූදානම් වෙලා ඉන්නවා. ඔබ වෙනුවෙන් පෙනී හිටින්න ඔබට උදව් කරන්න. අද අපි කතා කරේ ලීසින් සහ ණයවාරික ගෙවන්නන්ගේ ප්‍රායෝගික ගැටලු පිළිබඳව. මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් මේ ගැටලු වලින් පීඩාවට ලක් වෙලා ඉන්නවා. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහත්මයා. ඔබතුමාට බොහොම ස්තුතියි. සුබ දවසක්. බොහොම ස්තුතියි. සුබ දවසක්.